right. අද අපි කතා කරන්න යන අපි කොහොමද බිස්නස් එක පටන් ගන්න කියලා. හරි විදි තියෙනවා, හරි නැති විදි තියෙනවා, ඒ දෙක මැද්ද විදිත් තියෙනවා. එතකොට දැන් අපි ගත්තාම අපි කොහොමද මේ වෙලාවේදී බිස්නස් එක පටන් ගන්න කියලා. එතකොට ඔයගොල්ලන් අහයි මේ වාට කොහොමද කියන්න පුළුවන් මේ වා කවුද බිස්නස් එක පටන් ගන්නද අපිට උපදෙස් දෙන්න තියෙන ඔයගොල්ලන්ට තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා. දැන් මම කවුද කියලා මම කියන්නම්. මගේ නම රුහි ඩිසිල්වා. මම ඉස්සලාම මගේ බිස්නස් එක පටන් ගත්තේ අතේ 7-5ක් නැතුව. මට ආයෝජනය කරන්න මුදල් තිබ්බේ නැහැ. මම 1996 දී ලංකාවේ පළවෙනි ඉන්ටර්නෙට් කනෙක්ෂන් දීපු ආයතනය, දැන් ඒ ආයතනය නැහැ, ලංකා ඉන්ටර්නෙට් ආයතනයේ මම මාකටිං මැනේජර්. එතන ඉන්න CEO ත් එක්ක මම එක දවසක් ගහගෙන පාරට බැස්සා. ගහගත්තා කියලා කියන වචන වලින් ගහගත්තේ, ෆිසිකලි මෙහෙම කළා ගහගත්තේ නැහැ. ඉතින් අපි පාරට බැහැලා කල්පනා කරා මේ වැඩේ හරියන්නේ නැහැ, මම මොකක් කර මේක එක්කෙනාට වැඩ කරන්න බෑ. මට තිබ්බ ප්‍රශ්න එකයි. ඇයි මම ව්‍යාපාරිකයෙක් වෙන්න ඕනයි කියලා කල්පනා කරේ? මොකද මට ඕන විදිහට තමයි මට වැඩ කරන්න. මගේ අදහස් තියෙනවා. මගේ අදහස් අනික් කට්ටිය සමහරක් වෙලාවට ගැලපෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒව ගුණහම මම අනවශ්‍ය ප්‍රශ්න වලට පැටලෙනවා. මට කම්පැනිස් වල ඉන්න වැඩ කරන්න බෑ. හරි අමාරුයි. decided මම එළියට බහිනවා. පස්සේ මට අතේ සලින්න බිස්නස් කරන්න කොහොමද කියලා. හැබැයි මම දැනගෙන හිටියා මොකද ඒ වෙලාවේ අපි ඉන්ටර්නෙට් ආයතනයක් පටන් අරගෙන ඒකේ මාකටිං වෙජ්ලා ඉන්නකොට අපි වෙබ්සයිට් කියන කතන්දරේ තිබ්බා. රයිට් එහෙනම් මේ වෙබ්සයිට් ඉස්සරහට වෙන්න පුළුවන්. ඉස්සලා මෙතන මම පාට බහැලා මම කරේ මම අඳුරන කනෙක්ෂන් එකක් මාර්ගයේ මහරජා එකේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර්ට ගිහලා අම්බෙලකුවා අපි වෙබ්සයිට් මට වෙබ්සයිට් එකක් හදලා දෙන්න පුළුවන්. එතකොට මහරජා කියලා කියන ලොකු ආයතනයක් හරි 3 page වෙබ්සයිට් එකක් හදලා දෙන්නම් කියලා කිව්වා ඒ දවස්වල. ඊට පස්සේ මම ඒගොල්ලන්ට අදහස එක්ක මෙහෙම තමයි කරන්න ඕන කියලා. මම දැනගෙන හිටියේ නේ වෙබ් පේජ් හදන්නේ කොහොමද කියලා. හැබැයි මම දැනගෙන හිටියා මිත්‍රයෙක්ගේ මාර්ගයෙන් මොරටු යුනිවර්සිටි එකේ වෙබ් පේජ් හදන්න පුළුවන් මල්ලිලා දෙන්නෙක් ඉන්න කියලා. මම මොනවද කරේ? ගිහලා මහරජාකට වෙබ් පේජ් 3ක් එක්ක 1,00,000කට 40000ක ඇඩ්වාන්ස් එකක් කරගෙන තමයි මම මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ ව්‍යාපාර පටන් අරගෙන ඒ කියන්නේ මම මේ කතා කරන්නේ 90 අග දශකයේදී ඒ දවස්වල හොඳට වෙබ්සයිට් කරා. ජෝන් කේල්ස් එකේ, ඉට්කන් ස්පෙන්ස් එකේ, හේලිස් එකේ ඔක්කොම ලංකාවේ ලොකුම ආයතනවල වෙබ්සයිට් කරගෙන හිටියා. හැබැයි ඒ බිස්නස් එක මම අනගත්තා. අනගන්න හේතුව උනේ තමයි මම හොඳටම කරගෙන ආවිල්ලා මම හිතාගෙන හිටියා මම තරම් වෙබ්සයිට් දාන්න පොරක් නැහැ කියලා. මට වඩා මම තමයි දන්නේ, අනික් කට්ටිය දන්නගෙන හිටියේ නෑ. මට තේරුම් ගත්තේ නෑ මම මේ කතන්දරේ වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒකත් එක්ක මට තිබ්බ අනිත් ප්‍රශ්නේ තමයි මම ඒ බිස්නස් එකට හරියට ෆෝකස් කරේ නැහැ. මොකද මම ඒකත් එක්කම වර්ල්ඩ් බැංක් එකට කන්සල්ටින් කරන්න පටන් ගත්තා. එතකොට මට ඒකත් බිස්නස් දෙකක් ෆෝකස් කරලා කරන්න තිබ්බේ නැහැ. හැබැයි එකක් මේ අර කන්සල්ටිං බිස්නස් එක මට හොඳ නැගලා ගියා. මොකද මේ මම පිටවට යන්න තිබ්බනේ. එතකොට මේක බිස්නස් එක අතපසු වුණා. එතකොට මම හොඳට තිබ්බ ව්‍යාපාරයක් යනගත්ත කෙනෙක්. ඊට පස්සේ කන්සල්ටිං බිස්නස් එක හොඳට කරගෙන ඉල එක්තරා කාලයකදී මම හිතාගත්තා මට IT බිස්නස් එකේ ඉන්න බෑ. මම බහිනවා ට්‍රේනර් කෙනෙක් විදියට කියලා. ඒතර මම ට්‍රේනින් බිස්නස් එකට ඒ කියන්නේ මිනිස්සුන්ට පුහුණු කරුවෙක් වෙන්න පටන් අරගෙන අවුරුදු 20ක ගමනක් ඇවිල්ලා ලංකාවේ number 1 training company එක 361 degrees කියලා corporate companies වල ඉන්න ඕන කෙනෙක් අහලා ඇති. අපෙත් එක්ක අද එකතු වෙන ප්‍රියන්ත බණ්ඩාර වගේ කට්ටියත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඩයලොග් එක ප්‍රියන්ත අවිල්ලා ඇති මගේ ට්‍රේනින් වලට ලංකාවේ ප්‍රමුඛතම ට්‍රේනින් බිස්නස් එක පටන් අරගෙන ඔන්න මම දැන් එනවා SME සෙක්ටර් එකට. දැන් SME සෙක්ටර් කියන්නේ මේ සුළු සහ මධ්‍යම කර්මාන්ත ආයතනයට එන්නේ. මොකද මට තේරෙනවා මේ අවස්ථාවේදී අපි ඔක්කොටම මාරේ. ඒකත් එක්ක විශේෂයෙන්ම SME සෙක්ටර් එකට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ ගේම් එක අර මම කිව්වා වගේ මගේ ඊයේ පෙරේද අඳුරගත්ත මිත්‍රයෙක් හදලා තිබ්බ ලස්සන බෑන එකක් පිට්ටනි හෙස් වෙලා තියලා වෙන්නේ ගේමක් ගහන්නේ කොහොමද කියලා. දන්නේ මේ වැඩේ තමයි අපි කරන්න ඕන. අපි සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් නම් අපිට ලොකු කම්පැනිස් වලට වඩා කරන්න පුළුවන් ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය කරන්න තමයි අපි මෙතන සෙට් වෙන්නේ. එතකොට අද අපි කතා කරන්නේ බිස්නස් එකක් කරන්නේ කොහොමද කියන එක. ඒක සමගම බිස්නස් එකක් නොකරන්නේ කොහොමද කියලා බලාගමු. මොකද මේ බිස්නස් එක ගොඩක් වෙලාවට තියෙන ගත්තාම දැන් අපි කට්ටිය ඉදාරින මම දැකලා තියෙන මේ අපේ ගෲප් එකේ ගොඩක් කට්ටිය එහෙන් මෙහෙන් අහනවා මේ අපිට මේ බිස්නස් එක මට බිස්නස් අයිඩියා එකක් දෙන්න. මට ලක්ෂ 5ක් තියෙනවා. මට ලක්ෂයක් තියෙනවා. මේ ටී බිස්නස් එකක් කරොත් කොහොමද? දැන් මේ යථාර්ථය අපිට ප්‍රශ්නයක්. මොකද වෙලා තියෙනවා අපි මේ අනික් කට්ට අපි පටන් ගන්නේ මොකක් හරි මේ අයිඩියාස් වාගෙන. දැන් මෙහෙම අපි එක පැත්තකින් බලනකොට මේ බිස්නස් කරන ක්‍රමවේදය තුළ මම දකින සාම්ප්‍රදායික විදිය සහ නවීන විදිය කියලා.
ඒ කියන්නේ අපි කතා කරන මේ approaches දෙකක්. ඒ කියන්නේ අපේ ගමන් මඟ දෙපැත්තකින් වෙනස් වෙනවා. එතකොට ඒ ගමන් මඟ දෙපැත්තකට වෙනස් කරන අපි දැන් සමහරක් වෙලාවට කියනවා දැන් ව්‍යවසායකයෙක් නැත්නම් ව්‍යාපාරිකයෙක් කියන්නේ මුදලාලි කෙනෙක්. නැත්නම් මුදලාලි කෙනෙක් කියන්නේ ව්‍යාපාරිකයෙක්. ඒතකොට අපි ওই දෙක ගොඩක් වෙලාවට පටලවාගෙන තියෙනවා. නියම entrepreneur කෙනෙක් කියලා කියන්නේ මුදලාලි කෙනෙක් නෙවෙයි. සමහර කට්ටිය මම දැකලා තියෙනවා මේ වගේ groups වල මේ වගේ pages වල ගිහිල්ලා එනවා දැන් එන්න online ව්‍යාපාරය පටන් අරවම buying and selling මොනවාද එහෙම නැත්නම් අර ad clicking ඒ ව්‍යාපාරණ නෙවෙයි. එහෙන් කොහොම හරි දඟලලා මිනිස්සුන්ට බොරු ගහලා network marketing හරහා සල්ලි හොයනවා කියන එක අනිත් මිනිස්සුන්ගේ අමාරු දාන එක සැබෑ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. අපේ ගමන යන්න නම් අපි වෙනස් වූ ගමනක යන්න ඕන. ඒ යන ගමනේදී නොකරන්න ඕන දේ තමයි අපි කතන්දර 4-5 කියන නොකල යුතුම දේවල්. පළවෙනි දේ තමයි මේ අයිඩියා එකක් තියෙන පළියට පටන් ගැනීම. බිස්නස් එක කියලා කියන්නේ අයිඩියා එකක් නෙවෙයි. එතකොට ඔයගොල්ලන් අහයිදගෙන මොකක්ද ඒ කියන්නේ කියලා. දැන් ඔයතුළු සමහරක් වෙලාවට ඔයගොල්ලන් දකින්න මේ පාර තොටේ යනකොට එහෙම නැත්නම් තව කවුරු හරි මෙයා මෙහෙක් කරනවා ඒක නිසා මට මේක කරන්න බැරිද? එතකොට එහෙම කරනවා නම් ඒක බිස්නස් එකක් නෙවෙයි. ඒකට මොකක් හරි අයිඩියා එකක් කොපි කර ගැනීමක් වෙන්නේ. එතකොට ඒ අවස්ථාව තුලදී අපි සමහරක් වෙලාවට එන්නේ අපි තව කවුරු හරි එක්කෙනෙකුගේ මොනවා හරි මේ කරන්න හදනකොට එහෙම නැත්නම් මේ අපි මොනවා හරි දකලා ගලවිලා මේ මොනවා හරි කොපි කරන සීන් එකක් වෙන්නේ. ඒතර මේ කොපි කරන සීන් එක කියලා කියන්නේ hello. ඒතර අපි කොපි කරන සීන් එකක් කියලා කියන්නේ අපි මොකක් හරි දකලා පටන් ගන්න එක. එතකොට මේ කතන්දර තුලදී මේ අහික මේ අනුත් කෙනෙක් කරපු වලියට අපි මේක කරන්න පුළුවන් කියලා හිතන එක එක්තරා පැත්තකින් වැරදි. අපිට දරා ගන්න ඕන අපිට මොකක් හරි මේ වගේ බිස්නස් අයිඩියා එකක් තියෙනවා ඒක අපේම කරගන්න. දැන් ඕගොල්ලන් බලලා ඇති සිරස සුපර්ස්ටාර් එහෙම නැත්නම් දෙරණ වගේ මොන හරි ඔය දෙවලදී අපිට සින්දුවක් කියනකොට ඒගොල්ලන් කියනවා මේ සින්දුව නිකම්ම කියන්න බෑ සින්දුව ඔබේම කරගන්න කියලා. එතකොට ඔබේම මේ කරගන්නේ කොහොමද? එතකොට අපිට පුළුවන්කමක් තියනවාද මේ අපි මේ දකින්න ක්‍රමයේ මොකක් හරි දැකලා නම් ඒක එතනින් එහාට ගිහිල්ලා ඔබේම කරගන්න. එතකොට මේ තව කෙනෙක් අහයි මේ ඔබේම කරගන්නේ කොහොමද කියලා මම මේක තව ටිකකින් කියලා දෙන්නම්. ඊළඟ දේ තමයි අපිට මේ මාකට් එක ගැන අවබෝධයක් නැතුව බිස්නස් එක පටන් ගන්න හදන මම දැකලා තියෙන සමහර මල්ලිලා නංගිලා අහන මට තේකොළ බිස්නස් එකක් කරන්න පුළුවන්ද කියලා. දැන් මේ තේකොළ බිස්නස් එක කියලා කියන්නේ මාර කොම්ප්ලිකේටඩ් බිස්නස් එක නේ හැම එක්කෙනාම ඒක බිස්නස් එකේ රෙංගලා තේ අර මහා පරිමාණ ජනතාවත් එක්ක වගේම ඒකත් එහෙම නැත්නම් කියන්නේ ජනතාවනේ MNC කියන මල්ටි නැෂනල් කෝපරේෂන් එක කියන්නේ ජාත්‍යන්තර කියන්නේ කම්පැනිස් වලින් මේ හැවිලා පටන් අරගෙන ඒගොල්ලන්නුයි ඊට පස්සේ ලොකු කම්පැනිස් පොඩි කම්පැනිස් හැම එකේනම තේ කුඩු විකුණන කට්ටිය නෝ එතකොට දැන් එහෙම මාකට් එක අඳුරගන්නේ නැතුව පාරිභෝගිකයා අඳුරගන්නේ නැතුව මාකට් එකට බහලා මොකක් හරි කරන එක බිස්නස් එකක් නෙවෙයි. ඒතකොට දැන් සමහරක් වෙලාවට අහනවා දැන් මම මේ ඊයේ පෙරේදා දැක්කා අහනවා මේ මට මේ එළවලු බිස්නස් එකක් කරන්න බැරිද කියලා. එළවලු බිස්නස් කරන්න පුළුවන්. හැබැයි එළවලු බිස්නස් එකක් කරන දහසක් දේ අතර ඔබත් තව එක්කෙනෙක්ද. හැබැයි දැන් මේ වගේ මේ තියෙන්නේ අපි කමන හරි අපි දැකලා තියෙන බිස්නස් අපි මේ බයින් ඇන්ඩ් සෙලින් එහෙම නැත්නම් මොකක් හරි සර්විස් එකක් එහෙම නැත්නම් අපි කාර් සර්විස් එකක් එහෙම නැත්නම් සැලෝන් එකක් අපි ගත්තොත් එහෙම සැලෝන් හැමතැනම බැහි වෙහැලානේ. දැන් අපි මේ වගේ අපි ට්‍රැඩිෂනල් බිස්නස් ඒ කියන්නේ මේ මාකට් එකේ දැක්කලා පුරුදු බයින් ඇන්ඩ් සෙලින් එහෙම නැත්නම් සර්විස් එකක් දෙන බිස්නස් එකක් පටන් ගන්නවා නම් පළවෙනි දේ අහන්න ඕන මේ මාකට් එක තුල මේ දෙන කට්ටියගෙන් මොකද්ද නොලැබෙන දේ. ඔයගොල්ලන්ට හිතනවා නම් ඔයගොල්ලන්ට මොකක් හරි ඒ වගේම බිස්නස් එකක් පටන් ගන්න. දැන් මෙතන යත් වෙලා ඉන්න මොන හරි ළඟි කෙනෙක්ට ඕන නම් සැලොන් වගේ බිස්නස් එකක් පටන් ගන්න. ඇයි ඒ දේ පටන් ගන්න? එතකොට ඉස්සලම ගිහිල්ලා අහන්න ඕන. ඔය පැත්තේ යන ඒ සැලොන්ස් වලට යන කස්ටමර්ස්ලාට ගිහිල්ලා අහන්න අරගොල්ලන්ගෙන් ඔයාට නොලැබෙන්නේ මොකද්ද? ඇයි ඔයා ඒගොල්ලන් ගාවට යන්නේ? ඒගොල්ලන්ගෙන් මගේ තව කෙනෙක් ගාවට යනවනම් කුමක් සඳහාද යන්නේ? එතකොට අන්න එතන තමයි අපි ඩිෆරන්සියේෂන් එක පටන් ගන්න. එතකොට අපි ඩිෆරන්සියේෂන් එක පටන් අරගෙන හරියට මාකට් එක අඳුරගෙන
ඔයගලන්ට හරියටම කියන්න බලන්න මෙන්න මේක තමයි මම දෙන්න මාකට් එකේ මෙන්න මේක තමයි මගේ වෙනස. ඒ වෙනස හඳුනා ගන්න නැතුව වෙනස ගොඩනගා ගන්න නැතුව වෙනස හරහා සබැදිච්ච බ්‍රෑන්ඩ් එක සෙට් කරන්නේ නැතුව අපි බිස්නස් එක පටන් ගන්නවා නම් අපි අනිවාර්යෙන් ඇන ගැනීමේ තියෙන සම්භාවිතාව වැඩි. මම කියන්නේ බිස්නස් එක අසාර්ථක වෙනවයි කියලා. බිස්නස් එක වෙයි ඇන ගැනීමේ සම්භාවිතාව වැඩි. එතකොට මම දෙන පණිවිඩය තමයි අපි ට්‍රැඩිෂනල් විදිහට, ඒ කියන්නේ සාම්ප්‍රදායික විදිහට අපි දැකලා තියෙන පාරතොටේ තියෙන, උගලන්ගේ ගමේ තියෙන, උගලන්ගේ ටවුන් එකේ තියෙන කවුරු හරි කෙනෙක්ගේ මොකක් හරි අයිඩියා එකක් අරගෙන බිස්නස් එක දුවනවා නම් කමක් නැහැ. එහෙම දුවන්න හැබැයි පරිස්සමෙන් අඳුනගන්න මාකට් එක කවුද, මාකට් එකේ පාරිභෝගිකයා හරියටම අඳුරනවද, පාරිභෝගිකයා දැනට තියෙන භාණ්ඩ සහ සේවා සපයන ආයතන වල නොලැබෙන දේ කුමක්ද? මම මේ කතන්දරේ ගොඩක් කතා කරනවා. මේ දවස් ටිකේ මගේ ගෙදරට ආවා. මම ඉන්නේ කලපලුවාවේ රාජගිරියේ. මෙතනින් කිලෝමීටර් 2ක් එහා පැත්ත, 2මාර 3ක් විතර එහා පැත්තේ කොළොන්නාව තියෙන්නේ. කොල්ලෝ මේ පැත්තේ දැන් අපි හැමතැනම එළවලු විකුණන කට්ටිය ආවා. ඒගොල්ලෝ ඒ විකුණන කට්ටියට අමතරව මල්ලිලා දෙන්නෙක් ආවා. ත්‍රිවිල් එකේ බඩු ටික අරගෙන ආවේ. අන්න එළවලු ටික ලස්සනට ස්ටැක් කරලා ආනවා සර්ලට මොනවාද නොලැබෙන්නේ කියන්න අපි ගෙනත් දෙන්න. අන්න වෙළඳපොළ අල්ලා ගැනීම, අන්න ඩිෆරන්සියේෂන් එක, අන්න කතන්දරේ. දැන් මට තේරෙන මට මතක ඊයේ පෙරේදා මේ තව මල්ලි කෙනෙක් අපෙත් එක්ක එකතු වෙලා අහලා තිබ්බා ඉඳගෙන මේ මල්ලිට කොළඹනේ ඈතින් සර්විස් එකක් පටන් ගන්න. හැබැයි මට සර්විස් එකක් නෙවෙයි, මට දෙන්න ඕන මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් එකක්. අන්න වෙනස්කම. එතකොට අපි වෙන කෙනෙකුට දැන්න බැරි වෙනසක් එක්ක අපිට ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්ද? ඔයගොල්ලන්ට ඕනලාක මගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේක මම විතරක් කතා කරන කතන්දරයක් නෙවෙයි. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න දෙන්න නම් අහන්න. අපි ඒ වෙලාවෙම උත්තර දෙන්නම්. මේ ඉන්ටරැක්ටිව් කියලා කියන්නේ මේ ඔයගොල්ලන් මම කතා කරන මම මේ කැමරා එකක් දිහා බලාගෙන ඔයගොල්ලන් මේ hi yes yes කියලා ගහන එක නෙවෙයි. I like to see some interaction. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. මගේ නම රුකී ඩිසිල්වා. ව්‍යාපාරික ජීවිතේ මේ වෙනකොට වයස ව්‍යාපාර ජීවිතේ මගේ ජීවිතේ අඩක් විතර වගේ හිටින වයස අවුරුදු සෑහෙන ප්‍රමාණයක් මම ව්‍යාපාරිකයෙක් විදියට දලා තියෙන බිස්නස් අනගෙනක් තියෙන බිස්නස් අතිසාර්ථක විදියට ඒ වලින් ඉගෙනගෙන දැන් ඇවිල්ලා කොට දාලා තිගෙන තියෙන්නේ. ඒකත් එක්කම දැන් අලුත් ගමන් කීපයක් යන්න මේ අවස්ථාවේදී සූදානම් වෙලා මේ තියෙන එක ආරම්භයක් මේ SME සෙක්ටර් එකට අපි මම ඉස්සලා ඇවිල්ලා නැහැ. මගේ ආයතනය මෙතනට අවිල්ලත් නැහැ. Shakira, how to start a spice business. Shakira, I need some more context to this. ඒ කියන්නේ මේ ලංකාවේ මාකට් එකකටද පිටරට මාකට් එකකටද එතනින් එහාට ගිහිල්ලා ගිය කතන්දරයකටද කියලා වෙලා Shakir අහන දෙනවා මේ how to start a spice business. ඒකට මගේ ඇඩ්වයිස් එක තමයි Shakir මමට තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. ඕගොල්ලන්ට මේ ට්‍රැඩිෂනල් ලෙවල් එකේ බිස්නස් එක කරනවා. ට්‍රැඩිෂනල් කියලා කියන්නේ මේ මේනකොට අපි මේ මාකට් එකේ පාරතොටේ දෙපැත්තේ අපිට දැනෙන බිස්නස්. අපිට තේරෙන දකින්න ඇහෙන කතන්දර බිස්නස් ටික. ඒ කියන්නේ අපිට අපි ගත්තොත් එහෙම ටේලර් ෂොප් එකේ ඉඳලා සැලොන් එක දක්වා එහෙම නැත්නම් ටියුෂන් පන්තියේ ඉඳලා Shakir ලෝකල් මාකට් එකේ ස්පයිස් බිස්නස් එක හරිම කම්ප්ලෙක්ස්. හැම කෙනාම ඉන්නවා අපි ගත්තොත් එහෙම විජය ස්පයිස් වල ඉඳලා මාස් ප්‍රොඩක්ට් වල ඉඳලා ඒක පොඩ හයි එන්ඩ් ප්‍රොඩක්ට් හැම තැනකම ඉන්නවා රුපියල් 50ට මොන හරි කතන්දරේ ලේසිම නැති මාකට් එකක්. You need to find මොකද්ද ඔයාගේ තියෙන ඩිෆරන්ස් එක. ඒ කියන්නේ ඔයා මට ගෙනල්ලා දෙන්න නම් Shakir රුකී වාගේ ගෙදරට ඕන කරන ස්පයිසස් ටික මම දෙන්නම්. ඇයි මම ඔයාගෙන් ගන්නේ වෙන කෙනෙකුගෙන් ගන්නේ නැතුව? මොකද හේතුව ස්පයිස් වලට වඩා වැඩි මිලක් ගහන්න බෑ. මොකද ඒ තියෙන ඒ ප්‍රොෆිට් මාජින් බොහොමත්ම ස්ලෝ. ඒක නිසා ස්පයිස් බිස්නස් එකට යන්න ඕන නම් you go for the right reasons. අපි මෙච්චරලා කතා කරේ අපි ට්‍රැඩිෂනල් බිස්නස් එක යන ගන්න ප්‍රධානතම කරුණු තුන තමයි ඒ පාරිභෝගිකයා හඳුනාගන්නේ නැතුව මාකට් එකේ තියෙන ඩයිනමික්ස් අඳුරගන්න නැතුව එහෙම නැත්නම් අයිඩියා එකක් තියෙන පළියට දෙන්න පටන් ගන්න එක. Shakir, if it is homemade traditional channels වල යන්නේ නැතුව winning channels වලින් ගිහිල්ලා මාකට් කරන්න. දැන් මම හොඳටම උදාහරණයක් දෙන්නම්. ඕගොල්ලන් ගත්තොත් එimhe jewelry market එක. ඒ කියන්නේ අපි සමහර කට්ටිය විකුණන මාල දැන් ඔයගොල්ලන් කොහොමද දැන් මේ
ජූලරි බිස්නස් එක පටන් ගන්න මට රත්තරන් බඩු ඕන මට රත්තරන් බඩු ඕන මම මොන හරි කරන්න ඕන මම රත්තරන් බඩු සාප්පුවක් දාන්න ඕන ඒ කතන්දරේ ඒක නෙවෙයි අප්‍රෝච් මම හොඳ උදාහරණ දෙන්නම් ඔයගොල්ලන් ගිහිල්ලා බලන්න Instagram එකේ බලනවා නම් මම දන්න අඳුරන කාන්තාවක් ඉන්නවා Instagram එකේ විකුණනවා පරණ ලංකාවේ ඕල්ඩ් ජුවලරි කියන්නේ පරණ කියන්නේ පොඩ්ඩ ලාවට ඇන්ටික් ගතිය තියෙන මාල මුදු කරාබු ඔක්කොම ටික. කොහෙන්ද ගන්න? ඔය බෑ යනවා හැමතැනම කොළඹ තියෙන තැන් තැන් වලට ගිහිල්ලා බඩු ටික එකතු කර ගන්න. සමහර දැන් එයා මුලින්ම සල්ලි දීලා බඩු අරගෙන ඊට පස්සේ මොනවද කරන්නේ? බඩු විකුණුවේ කොහොමද මේ ට්‍රැඩිෂනල් බිස්නස් එකක්. මැනික කලෙක්ෂන් ගිහිල්ලා බලන්න Instagram එකේ මැනික කලෙක්ෂන් කියලා Instagram page එකක් තියෙනවා. එයාට shop එකක් නැහැ. එයාට මාකටිං කරන්න මොනක්වත් නැහැ. එයාගේ කතන්දරේ එයා ගිහිල්ලා කොයි හරි තැනකට ගිහිල්ලා බස් එකේ හරි ත්‍රිවිල් එකේ පිටකොටුවට ගිහිල්ලා නැත්නම් සමහරක ඉඳලා පිටුගම් බලංගොඩ යන වෙලාවලුත් තියෙනවා. ඩවුන් සවුත් ගිහිල්ලා පොඩ්ඩක් ඔය පරණ ඇන්ටික් බඩු විකුණන කඩවල වලින් ගෙනල්ලා වෙලා මේ මංගල මේ මුදු මාල ටික පොඩ්ඩක් සුද්ධ කරලා ලස්සන කරලා කොළඹ හතෙන් නෝන්ලාට විකුණනවා. ඒතකොට එයා අඳුරගෙන තියෙන මොකද්ද මේ කොළඹ හතේ නැත්නම් ඒ කියන්නේ මේ කොළඹ ඉන්න පොෂ් ක්‍රවුඩ් එකට මේ පොඩ්ඩක් ඇන්ටික් ගතියද තියෙන ඒක මේ පරණ මැනිකේ කලෙක්ෂන් කියලා දාලා තියෙන. එතකොට අර උඩරට මැනිකේ කලෙක්ෂන් එක දාලා ඉවරලා අන්න ලස්සන කතන්දරයක් කියනවා. එයා ගොඩක් වෙලාට විකුණන්නේ Instagram එක හරහා. Instagram එකේ හරහා විකුණලා සාමාන්‍යයෙන් මාසෙට රුපියල් ලක්ෂ 2ක් ලක්ෂ 3ක සුද්ධ ලාභයක් ලබනවා. කිසිම ඕවර්හෙඩ් එකක් නැහැ, කඩයක් නැහැ, මිනිස්සු නැහැ, අරවා නැහැ, මේවා නැහැ. ටැක්ස් ගෙවන්නෙත් නැතුව ඔන්න කතන්දර එනවා. එතකොට සංජය අහනවා ඉඳගෙන පොඩ්ඩක් ඔය මේ salons මේ දවස්වල නම් salon හැමතැනම වෙයි වැහලා far too crowded avoid if you can tourism මේ දවස්වල it's not the right thing the tourism වලින් මේ දවස්වල ROI ඒ කියන්නේ return of investment බොහොමත්ම අඩුයි tourism business එකක් කරනවා නම් traditional විදියට හෝටලයක් දාගෙන කරන්න යන්න නම් එපා keep your minimum cost sell the experience කියන කතන්දරයට යන්න. එතකොට චන්දිම බින්දුව මම ඔයාලට තව ටිකකින් එතනට එන්නම්. සංජය අහනවා එක බිස්නස් එකට මුදල් ආයෝජන කරත් මුදල දෙකට කඩලා බිස්නස් දෙකට ආයෝජන එතකොට අවදාන අඩු වෙනව නේද? සංජය ඒ කතාව එක පැත්තකින් හරි ඔයාන්ට ෆෝකස් එක දෙන්න පුළුවන් නම් සමහර කට්ටියට ඉන්නවා මේ මොලේක දෙකට කඩලා වැඩ කරන්න බෑ. ඒගොල්ලන්ට ෆෝකස් එක දෙන්න පුළුවන් එක වෙලාවකට. ඔයා මුලින්ම ආයෝජනයේ ප්‍රථම වතාවට බිස්නස් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් මොළාවලට ඔළුවේ ඩිසිප්ලින් එක නැති කෙනෙක් නම් do not get into two businesses. Right? Do one business ඉස්සෙල්ලා එක බිස්නස් එකක් හරියට කරලා ගොඩ දාන්න. මුදල දෙකට කඩලා ආයෝජනය කරලා ගොඩ දානවා කියන එක අවදාන අඩු කරන එක නෙවෙයි මම සංජීවක් ගාවට තව ටිකකින් එන්නම් මම වෙන කතන්දර ටිකක් තියෙනවා අපි අපේ new age business process එක යනකොට කොහොමද ඒක avoid කරන්න කියලා චන්දිව ගාවට මම එන්නම් because that we need to find how to start a delivery business my product is groceries and vegetable මේවයි දැන් මේ වගේ අවස්ථාවකදී අපි ගත්තොත් එහෙම මේ අපි දැන් මේ කතා කරලා දැන් මේ මම පුළුවන් තරම් මේ උත්සාහ කරනවා ඔයගලන්ට උත්තර දෙන්න. හැබැයි මේ උත්තර දෙන තුලේ සමහරකට මේ ටිකක් එහෙම මිස් වෙන්න පුළුවන්. පොඩ්ඩක් මිස් වුණොත් පොඩ්ඩක් මට කියන්න කොහෙද මම මිස් වෙලා තියෙන්නේ කියලා. දැන් විශේෂයෙන්ම මට පොඩ්ඩක් මේ ඔයගලන් මොනවා හරි ප්‍රශ්නයක් අහනවා නම් දැන් මේ චන්දිම මට උත්තර දුන්නා වගේ පොඩ්ඩක් මට එන්න මේ බිස්නස් එකේ පොඩ්ඩක් අර කන්ටෙක්ස්ට් එක අහපුවම දැන් අර ඉස්සෙල්ලා එක්කෙනෙක් ඇහුවා දැන් කොකනට් වෝටර් බොටලිං a good idea ශාන්ත මෙහෙමයි ඒක දැන් මෙහෙමයි දැන් සමහරක් දේවල් දැන් ඔය අපි කරන්නේ දැන් ඔය ඔක්කොම ඉන්නේ ට්‍රැඩිෂනල් බිස්නස් මොඩල් එක. ඒ කියන්නේ අපේ තියෙන බිස්නස් එකේ ආකෘතිය ට්‍රැඩිෂනල්. ඒ කියන්නේ අපි මොකක් හරි කරා මොකක් හරි විකුණුවා. අපි ඊට වඩා එහා පැත්තෙන් ගිය අපි කතා කරන අලුතෙන්ම මොකක්ද ඒකට කියන්නේ new approach to business. ඒ කියන්නේ අපි ගත්තාම අලුත් විදියකට බිස්නස් එකක් කරන්නේ කොහොමද කියන එක අපිට අඳුර ගන්න පුළුවන් අලුත් ක්‍රමවේද තියෙනවා. එතකොට ඕගොල්ලන් මේ වෙනකොට උතන ඉන්නවා නම් කට්ටිය දැන් අපේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න
ඉතින් මම දැන් මේ පොඩ්ඩක් ටයිප් කරන්න යන පොඩි අයිඩියා එකක් දෙකක් මට විනාඩියක් දෙන්න. මේ ලීන් ස්ටාර්ට්අප් මෙතඩොලොජි කියලා එකක් තියෙනවා. right. ඕගොල්ලන් ගිහලා මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න පුළුවන් මේ අපි කොහොමද අලුත් විද්‍යයකට අලුත් ප්‍රවණතාවයකින් පටන් ගන්නෙ කොහොමද කියලා. දැන් ඕගොල්ලන් අහලා ඇති ඇමරිකාවේ සිලිකොන් වැලි කියලා කන්සෙප්ට්. ඒ කියන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා ප්‍රාන්තය තුල ලොස් ඇන්ජලිස් වලින් එහා පැත්තට ගියාන් පස්සේ තියෙනවා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල සෑන් ෆ්‍රැන්සිස්කෝ ආශ්‍රිත කරගෙන ඒ පැත්තේ තමයි අය මේ ගොඩක් ටෙක්නිකල් ටෙක් බිස්නස් එක පටන් ගත්තේ. ඒගොල්ලන්ගේ මෙතඩොලොජි එක ඒකින් තමයි පටන් ගත්තේ ස්ටාර්ට්අප් කියලා. ඒ කියන්නේ අපි මේ කුඩාවට පටන් අරගෙන ලොකු ලෝකෙ පුරා විසිරිච්ච විශාලත වූ ව්‍යාපාර කරා යන ප්‍රොසෙස් එකට. දැන් ස්ටාර්ට්අප් මෙතඩොලොජි එකට පටන් ගන්නකොට ඒකේ ක්‍රමවේදේ ඔය ලීන් ස්ටාර්ට්අප් මෙතඩොලොජි කියලා ගත්තාම පොතකුත් තියෙන ඕන තරම් ඉන්ටර්නෙට් එකේ කන්ටෙන්ට් තියෙනවා ගිහිල්ලා හොයන්න හොයාගන්න කම්මැලිකමක් තියෙනවනම් මගේ ගාවට එන්න මම මගේ ගාව වෙනම කෝස් එකක් තියෙනවා ඒක කරන්න ඕන පොඩි මාකටිං පරක් දන්නේ ඒ process එක අපි පටන් ගන්නකොට අපි මේ හැමදා අප කරපු ට්‍රැඩිෂනල් බිස්නස් එකට වඩා වෙනස් වූ ගමනක් යන කතන්දරයක් තමයි කතා කරන්නේ. දැන් එතනදී දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ දැන් ශාලිත අහනවා, බුද්ධි අහනවා, එතකොට ලංකාවේ කරන්න පුළුවන් බිස්නස් එක තන් තමයි මේ ප්‍රවත් මයි ගාවට එන්නේ. දැන් ශාලිතලා බුද්ධිලා ඔක්කොම කට්ටිය අහන්නේ මේ අයිඩියා එකක් ගැන. දැන් අපි ඔය ස්ටාර්ට්අප් මෙතඩොලොජි එකේදී බිස්නස් එක පටන් ගන්න අයිඩියා එකකින් නෙවෙයි. ස්ටාර්ට්අප් මෙතඩොලොජි එකේ බිස්නස් එකේදී ඉස්සලාම් අහන්නේ අපි ඉන්න මාකට් එක තුල මේ මාකට් එකේ මේ වෙනකොට අනුගත වෙලා නැති. ඒ කියන්නේ මේ මාකට් එකට ගැප්ස් තියෙන. ඒ කියන්නේ sizable problem එකක් මොකක්ද? ඒ කියන්නේ මේ වෙනකොට කවුරුත් කරලා නැති sizable problem එක. මම හොඳ උදාහරණයක් කියන්නම්. දැන් අපි හැම ඔක්කොම මාස්ක් දානවානේ. දැන් මාස්ක් ගත්තාම දැන් ඔය තියෙන හැම එක්කෙනාම වගේ දානවා disposable mask. දැන් disposable mask කියලා ගත්තාම ඒතර සමහර කට්ටියට වත්කමක් නැහැ disposable mask දාන්න. ඒකත් එක්කම හැබැයි දැන් සමහර කට්ටිය හිතාගෙන ඉන්නවා නම් මේ කොරෝනා කතන්දරේ තව මාස දෙකක් තියෙන්නේ නැහැ. මේ කොරෝනා කතන්දරේ මාස 18ක් මාස 24ක් වගේ කාලයක් තියෙනවා. අපි ඔක්කොම වැක්සින් එකක් ගහගන්න එක. එදා වෙනකන් අපි මාස් දායේ. දැන් මාස් දාන්නකොට දැන් මෙන්න අපේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නය. මාස්ක් එකට සස්ටේනබල් නෑ. මොකද මේක හැමතිස්සෙම ගන්නත් නෑ. සමහර කට්ටිය ඉන්නවා අපේ පරිසරයට අදාළත් හානි කරයි බොහොමත් මේ මාස්ක් එකට පාවිච්චි කරන නිසා. ඊළඟට අපිට මොකද්ද ගලපුවාම ඊළඟට තියෙන මේක මේ දැන් මාස්ක් එක දාපුවම ඔයගොල්ලෝ මල්ලා දාලා ඇති. සමහර මාස්ක් දාපුවාම නිකන් අර හුස්ම ගන්න බෑ. එතකොට මේ ඔක්කොම කහඬ ගන්න මෙහෙ අමාරු. මේකට කියනවා මේ ස්කින් ෆීල් එක බොහොමත්ම අමාරුයි. අපි ටික දවසක් යනකොට තේරුම් ගන්නේවි අපිට මේ මූණට බොහොම සුව පහසු මාස්කයක් ඕන. හුස්ම ගන්න පුළුවන් මාස්කයක් ඕන. කතා කරන්න පුළුවන් වෙච්ච මාස්කයක් ඕන. ඊට වඩා අපිට ස්ටයිලිෂ් මාස්කයක් ඕන. අපිට සපත්තුවට ගැලපෙන, කමිසෙට ගැලපෙන සපත්තු තියෙනවා නම් කමිසෙට ගැලපෙන ජීන්ස් ಜಾති පහක් තියෙනවා නම් අපි හැමෝටම තව මාස දෙකක් වෙනකොට ස්ටයිල් එක තියෙන මූණට සැප පහසු මාස්ක් එකක් අනිවාර්යෙන් ඕන. මෙන්න සමාජය තුල අපි ගැටෙන මාකට් එක තුල unfulfilled problems. දැන් මේ මම කතා කරන මේක දැන් මම මේ රතු පාට ෂර්ට් එකක් අඳිනවා නම් මගේ මාස්ක් එක නිල් පාට අඳින්න මං කැමතියි. මම එතකොට මේකට ගැලපෙන්නේ නැහැ. නැත්තම් සුදු පාට අර ස්ටෑන්ඩඩ් මාකට තමයි පට්ට බෝරින්. දැන් අපි මොකද්ද කරේ මේ කතන්දරේදී අපි මේක අඳුරගත්තා. එතකොට දැන් අපි මාකට් සෙග්මන්ට් එකට ඇවිල්ලා මාකට් සෙග්මන්ට් එකට අපි ආපුවම් පස්සේ එතකොට අපි අඳුර ගන්න ඕන දැන් අපේ මාකට් එක කවුද? අපේ මේ වැඩ කරන්න යන ජනතාවද? එහෙම නැත්නම් ෆැක්ටරි එකට යන අක්කලා නංගිලා කතන්දර ටිකද? එහෙම නැත්නම් අපි මේ කතා කරන අර ඉහළ මධ්‍යම පන්තියේ කට්ටියද? එහෙම නැත්නම් අර කොළඹ වැඩ කරන ඉන්න කට්ටියද? මේ මාකට් එකේ ඒගොල්ලන්ගේ ප්‍රමුඛතාව මොකද්ද? එතකොට මේ ප්‍රමුඛතා ස්ටයිල් එක නම් ඒ ස්ටයිල් එකට අදාළව අපිට පුළුවන් ද එක එක જાතියේ ලස්සන ස්ටයිල් තියෙන ටයිවල ස්ටයිල් තියෙනවා වගේ මාස්ක් මට 5ක් දෙන්න පුළුවන් එක පැක් එකක්. අන්න
මගේ ප්‍රශ්න විසඳන්න එන අයිඩියා එක. ඒක නිසා දැන් ඔය ගොඩක් දැන් හසින්ත කතා කරන ලොන්ඩ්‍රිය පටන් ගන්නද බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් කරන්නද එතකොට ධම්මිකට අපි කියන්නේ මේකයි අපි හොයන්න ඕන මේ වෙලාවේදී හැම අවස්ථාවෙදී මේක ෆැන්ටස්ටික් අවස්ථාවක් මොකද මිනිස්සුන්ගේ චර්ය රටාවන් වෙනස් වෙලා තියෙනවා. මේ වෙනකොට මිනිස්සු ශරීර සෞඛ්‍ය ගැන කතා කරනවා. මේ වෙනකොට කතා කරනවා නේවි එකේ කට්ටිය ඉක්මනට හොඳ වෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන් කන විදිය නිසා. දැන් මම දකින ගොඩක් කට්ටිය ඉන්නවා ඒගොල්ලන් සෞඛ්‍ය ආරක්ෂිතව කණ්ඩ බලන. දැන් මොනවාද අපිට කණ්ඩ තියෙන සෞඛ්‍ය ආරක්ෂිත කෑම? දැන් ඕගොල්ලන්ට පුළුවන්ද එතකොට ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත කෑම ගැන ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට යුනික් සොලියුෂන් එකක් දෙන්න. එතකොට ලීන් ස්ටාර්ට්අප් ප්‍රොසෙස් එකේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි මෙතන මේ පැත්තේ ගොඩක් දාලා තියෙන මල්ලිලා අපි ලොන්ඩ්‍රි එක පටන් ගන්නද ලොන්ඩ්‍රි එක පටන් ගන්න හසින්ත කමක් නැහැ. පටන් ගන්න හැබැයි ඕගොල්ලෝ ඔය සර්ව් කරන්න හදන මාකට් සෙග්මන්ට් එක තුල ඔයා දාන ලොන්ඩ්‍රි සර්විස් එකෙන් මෙතෙක් කල් ඒගොල්ලන්ට දෙන්නේ නැති කතන්දරේ මොකක්ද කියලා. දැන් අපි පටන් ගත්තොත් හසින්ත මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා කොළඹ ප්‍රදේශයේ තියෙනවා එක්තරා ජාතික ඇප් එකක්. මේ ඇප් එකෙන් මොනවද කරන්නේ මම මට රෙදි හොද ටික හොද ගන්න ඕන නම් ලොන්ඩ්‍රි එකට පටන් ගන්න ඕන නම් ඇප් එකෙන් ගිහිල්ලා මට කියනවා මට මෙච්චර මේ බඩු ටික තියෙන කියලා ඇප් එකේ මම බඩු ටික ලිස්ට් එක දානවා. එතකොට ඒගොල්ලන් ගාවට ගිහලා ඒගොල්ලන් මට අනිත් පැත්තට කියනවා ඔන්න මම මේ වෙලාවට එනවා පික් කරන්න. එතකොට මගේ දොර ගාවට ලොන්ඩ්‍රි ගෙන් එනවා පික් කරන්න. ඒගොල්ලන් එනකොට මම දීපු ලිස්ට් එකක් දීලා අතට මම දැනගන්න ඕන මගේ බඩු ටික දෙන්න. බඩු ටික අනිත් පැත්තට දීපු ගමන් මගේ බිලත් හම්බ වෙනවා. ඊට පස්සේ කියනවා මම මෙන්න මේ දවසේ ගෙනත් දෙන්නම් කියලා. ඊට පස්සේ ගෙන වෙලාවට ඔන්න මට ලස්සන්ට ඩිජිටල් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා ලොන්ඩ්‍රි එකට. දැන් මම ඒකට කැමතියි. මොකද මම මෙතන පාර එහා පැත්තේ තව ලොන්ඩ්‍රි තුනක් තියෙනකොට මෙතන ඉඳලා රාජගිරි හන්දියට මම ඒකට කැමතියි. මොකද මට ලොන්ඩ්‍රි එක දාන්නයි මේවා කරන්නයි ගිහලා ලොන්ඩ්‍රි එක ගාව හිටගෙන ඉන්නයි එතන ගිහලා මිනිස්සු මේවා කරන්නයි එහෙම මොනක්වත් නැහැ. මට ඕන කන්වීනියන්ස්. මට කන්වීනියන්ස් දෙන්න පුළුවන් නම් ඒ කතන්දරේ කරන්න පුළුවන්. එතකොට මේ දැන් එතකොට මේ රංජිත් ෆර්නෑන්ඩෝ අහනවා බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට බිස්නස් පාර්ට්නර්ෂිප් එකක් විදියක් ගන්න කියන්න පුළුවන්ද? රංජිත් මේ අවස්ථාවේදී මට ඔයගලට හරියට උත්තරයක් දෙන්න බෑ. මට මගේ මේකෙදී මේ WhatsApp මගේ මෙසේජ් එකක් දාන්න අපි වත් එක මම හෙට කතා කරන්නම්. මොකද ඒක very specific උත්තරයක් හොයාගන්න ඕන. චන්දිම මම ඔයාලට කතා කරන්න ඒ නම්බරේට හරි චන්දිව බින්දුව කතා කරලා තියෙන දෙන්නයි කියලා. එතකොට ධම්මික ප්‍රසාද් කියන්නේ මේ දවස්වල වෙන්න පුළුවන් ධම්මික ප්‍රසාද් අහන ප්‍රශ්න තමයි මෙන්දි සිටුේෂන් කොහොමද මේ කතන්දරේ රයිට්. එතකොට ධම්මික ගාන කොහොමද මේ දවස්වල කරන බිස්නස්. මේ දවස්වල අපි කතා කරන එන අවුරුදු එකමාර තුරාවටම අපිට ටුවරිසම් අපි ආර්ථික අවප්‍රාතයකට යනවා මේ පටන් ගත්තා විතරයි. මීට වඩා ආර්ථිකය පොඩ්ඩක් අමාරු වෙයි. එතකොට මිනිසුන්ගේ පොකට් එකට අඩු වෙයි. එතකොට ලක්ෂරි බිස්නස් හරියන්නේ නැහැ. ට්‍රැවල් බිස්නස් හරියන්නේ නැහැ. එතකොට හොටෙල් ඒ වගේ එක ට්‍රැඩිෂනල් බිස්නස් තියෙන සමහරක් දේවල් හරියන්නේ නැහැ. හැබැයි මේ අවස්ථාවේදී ඕන වෙන අනිවාර්යයෙන්ම මිනිසුන්ට ඛණ්ඩ ජීවත් වෙන්න සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න පරිස්සම් වෙන්න පුළුවන් කතන්දර ටික මොකද්ද? මිනිස්සු මේ අවස්ථාවේදී පාරට බහැලා බලනවට වඩා තමුන්ගේ අතට එනවනම් හොඳයි. එතකොට ඒ කතන්දර වලදී අපි ගත්තාම එතකොට මිනිසුන්ට ගත්තාම එතකොට මිනිසුන්ට ගෙදර එන්ටර්ටේන්මන්ට් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ගෙදර එන්ටර්ටේන්මන්ට් කියලා කියන්නේ ටීවී එකට අමතරව මොනවද දෙන්නේ? ගොඩක් මිනිස්සු දැන් ටීවී බලලා ඇති වෙලා. එතකොට ඒ වගේ මොනවද තියෙන්නේ මාකට් වල මේ අලුත ගෙදර වල තියෙන ප්‍රශ්න. දැන් සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට පුළුවන් ද අලුත් මොනවාද අයිඩියාස් තියෙන්නේ ගෙදර විනෝදාස්වාදය සඳහා. ළමයි මේ දවස්වල තියාගෙන ඉන්න බෑ ගෙදර. ලොකෝද ළමයිට අමාරුයි. ළමයි වෙනුවෙන් අපි මොනවද කරන්න පුළුවන්? දැන් අපි මේ විදිහට හිතන්න ගන්නකොට දැන් අපි මේ ධම්මික ඔය කතන්දර කතාන සුමේද ගාවට මම එන්නම් බුද්ධි ගාවටත් මම ආපහු එන්නම්. එතකොට මේ අලී සලී how to start a delivery business. දැන් මේ delivery business එක පටන් ගන්නවා නම්
අලේ මගේ උපදේශ තමයි ඔයා ඩෙලිවරි බිස්නස් එක කරනවා නම් මේ දවස්වල හොඳටම ඩෙලිවරි බිස්නස් එක කරන්න. එහෙම නැත්නම් ඔයා ගාව ග්‍රොසරිස් and වෙජිටබල් තියෙනම නම් විශේෂයෙන්ම රිස්ක් එක අඩු කර ගැනීම සඳහා ඔයා රිලයබල් තර්ඩ් පාර්ටියක් එක්ක එකතු වෙන්න. එතකොට වාට ඔළුව කැක්කුම හදාගන්න දෙයක් නැහැ. මේක ඔයාම ගිහලා ඩෙලිවර් කරන්න. දැන් වෙලා තියෙන සමහර වෙලාවට අපේ බිස්නස් එක අපි අඳුරගන්න එක ඩිජිටල් සොලියුෂන් ගේන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ගිහලා බලන්න අපි කොහොමද අපි කතා කරේ ඩිජිටල් සොලියුෂන් ගේන්න. එතකොට ඔයා අඳුර ගන්න ඕන අලිසාලි ඔයාගේ බිස්නස් එක එළවලු ග්‍රොසරි අයිටම් එක මිනිසුන්ට හරියටම දෙන එකද එහෙම නැත්නම් ඒක ඩෙලිවරි කරන එකද කියලා. එහෙම නැත්නම් ඔයාලා ඩෙලිවරි සර්විස් එක පටන් ගන්න. ඒ ඩෙලිවරි සර්විස් එක පටන් ගන්න මම කට්ටියට කියලා කියන්නේ කඩ පහකට ඔයාට ඩෙලිවරි අපි ගත්තොත් එහෙම මේ පැත්ත අපි කණික පැත්තේ සැපයුම් ජාලේ තියෙනවා කඩ යක් තියෙන තමුන්ගේ ඔය එක කඩේකට කස්ටමර්ස් 1000යි. ඒකට හැම කඩේටම ගත්තාම ඒකට වෙන්න කොස්ට් එක වැඩි. ඊට වඩා ඕගොල්ලන්ට ගිහිල්ලා පුළුවන් ද මේ තියෙන්නේ නවතම තාලේ බිස්නස් අයිඩියා එකක්. ඕගොල්ලන්ගේ පැත්තේ තියෙන කඩවල් 10කට ගිහිල්ලා පුළුවන් ද මට දෙන්න සිස්ටම් එක මට දෙන්න ඩෙලිවරි පාර්ට් එක මං වාට ඔයා කරනවට වඩා efficiently කරලා දෙන්න පුළුවන්. එතකොට අපිට අපි විශේෂයෙන්ම ඩෙලිවරි වලදී customer experience and the cost you got to manage that කොහොමද වෙලාවට දෙනවයි කිව්වොත් දෙන්නේ කොහොමද එහෙමනත් ඒකත් එක්කම වෙලාව ස්පීඩ් එක මෙතනින් අරගෙන මෙතන දෙන්නේ කොහොමද you solve that problem and then you have a winning thing ඒකත් එක්කම තමයි මේ දවස්වල එනකොට ගොඩක් වෙලාවට සෑහෙන කම්පැනිස් වලට තියෙනවා එතකොට දැන් ඔය චන්දි බින්දුව වලටත් කතා කරන්න තියෙන ඇහලා තිබුණා දැන් ඔය 15 දෙනෙකුට මේ කෝල් සෙන්ටර් එක දෙන කෝල් සෙන්ටර් කියන දේ අනිත් කම්පැනිස් වල වෙනින් කෝල් සෙන්ටර්. චන්දි වාට බැරිද චන්දි මේ ලංකාවේ ප්‍රශ්න දින කම්පැනිස් වලට ඒගොල්ලන්ට කෝල්ස් ගන්න අපි හිතමු බලන්න මොන හරි කඩයක් තියෙනවා නම් කඩේකට මේ ටික ඕඩර් එක ගන්න එක හැන්ඩල් කරන්න දෙන්න. ඒ එක කෝල් එකක් සඳහා ඕඩර් එක කරගෙන ඕඩර් එක පාස් කරන එකට කීයක් හරි ගන්න පුළුවන්. අන්න අපි කතන්දර ටික තියෙනවා. ඉතින් අපි දැන් මම කතා කරගෙන හිටියේ මම පොඩ්ඩක් සයිඩ් ට්‍රැක් වුණා sorry. මම මුලින්ම කතා කරා අපි ට්‍රැඩිෂනල් බිස්නස් එකක් කොහොමද කරන්නේ ඊළඟට අපි කතා කරා ඒ ට්‍රැඩිෂනල් බිස්නස් එකේ අපි නොකරන්න ඕනේ ඒවා තමයි අයිඩියා එකක් පස්සෙන් යන්නේ ඒක නැත්නම් මාකට් එක ගැන දැනගන්නත් ඒක එහෙම නැත්නම් අපි මාකට් එකේ තියෙන කස්ටමර්ස්ලා අඳුර ගන්න. හැබැයි ඒකට පටන් ගන්න ඕන නම් ගිහිල්ලා ආන්න මට මේ දාන්න ගේන්න පුළුවන් යුනික්නස් එක මොකද? යුනික්නස් එක මේන්ටේන් කරන්න පුළුවන් තාක්කල් ඔයා ට්‍රැඩිෂනල් බිස්නස් එකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් එනකොට සමහරක් වෙලාවට මම දැක්කා ඉස්සලා අහලා දෙන සුමේද ප්‍රියංකර මං හිතන්නේ මං අඳුරන සුමේද ප්‍රියංකර නම් හයි සුමේද අනේ එහෙම නැත්නම් ඒ සුමේද අණ්ඩ කට් කරන එක නම් it's not about the අණ්ඩ කටින් ඕනතරම් මාකට් එකේ අණ්ඩ කටින් වෙනවා ඕගොල්ලන් විකුණන්නේ ප්‍රයිස් පොයින්ට් එක නෙමෙයි ඕගොල්ලන් විකුණන්න ඕන වැලියු පොයින්ට් එක දැන් මම කරේ ට්‍රේනින් බිස්නස් එකක් කන්සල්ටන්සි බිස්නස් එකක් මම අපේ මාකට් එකේ ඉන්නකොට මාස 4කට ඉස්සෙල්ලා බිස්නස් කන්සල්ටිං විකුණන්න ඕන තරම් කට්ටිය හිටියා දවසට ඒගොල්ලන් ඇවිල්ලා කන්සල්ටන්සි කරලා යනවා නම් රුපියල් 10000 ඉඳලා 30000ට. එහෙම කරන මාකට් එකක් තුලදී මම මගේ මාකට් සෙග්මන්ට් එක මගේ ප්‍රයිස් පොයින්ට් එක තියාගෙන හිටියා අඩුම ගානේ මට දවස් කන්සල්ටන්සි එක කරනවා ලක්ෂකමාරක කන්සල්ටන්සි ෆීස් එකකට මම කරගෙන හිටියා. ඒකට හේතුව තමයි මම දෙන වැලියු ඇඩිෂන් එක වෙන කාටවත් දෙන්න බැරි නිසා. ඒක නිසා තමයි ලංකාවේ තියෙන ප්‍රමුඛතම කම්පැනිස් වලට මට මගේ කන්සල්ටින් ට්‍රේනින් දෙන්න පුළුවන් උනේ. හැබැයි ප්‍රයිස් සෙන්සිටිව් වැලියු එකට වඩා ප්‍රයිස් සෙන්සිටිව් මාකට් එකකට ඔයගොල්ලන්ගේ මාකට් එක ලොස් වෙනවා නම් එතකොට ඒ කියන්නේ ඔයා එතකොට හේෂන් එක්ස්පෝස් පිස පටන් ගන්න කොහොමද ලෝකේ ඉල්ලුමක් තියෙන ලංකාවේ අපිට සපයන්න පුළුවන් දේවල් හොයාගන්නේ කොහොමද මේ පැත්තේ අපි ගත්තත් එහෙම ලංකාවේ ට්‍රැඩිෂනල් එක්ස්පෝර්ට් තියෙන ඒ කියන්නේ මොනවාද අපේ ලංකාවේ තියෙන එළවලු එහෙම නැත්නම් ස්පයිසස් එහෙම නැත්නම් අපේ තියෙන ආර්ථික භෝග අපි ඔහේ යවනවා හේෂන් find a way to add value and send ඒ කියන්නේ අපි තියෙන එළවලු ටික ඔහේ යවන එක නෙවෙයි දැන් හොඳම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි එළවලු දැන් අපි ගත්තොත් එහෙම ඕන තරම් කට්ටිය ඉන්නවා සිංගප්පූරු වලටයි
මෝල්ඩිව්ස් වලටයි කොළඹින් යවනවා එළවලු. ඒගොල්ලෝ මොනවද කරන්නේ බල්ක් ගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ එළවලු ටිකක් යවනවා. හැබැයි මම දන්න ව්‍යාපාරයක් තියෙන සාරකත කියලා. ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඕගැනික්. ඒ කියන්නේ කාබනික සර්ටිෆයිඩ්. කොහොමද කාබනික කියලා දන්නේ? එතකොට ඒ සඳහා සර්ටිෆයිඩ් සර්ටිෆිකේෂන් එකක් දෙන්න පුළුවන් ආයතනෙක් නිරන්තරයෙන්ම ගිහිල්ලා ඒ තියෙන ගැවුපල තියෙන ස්ථානයේ පස රසායනික තියනවාද කියලා පරීක්ෂා කරලා නොමැති බවට සහතිකය ලත් විදියට දෙනවා. ලංකාවෙන් මොන හරි එළවලු කිලෝ එකක් ඩොලර් 2කට යවනවා නම් කාබනික එළවලු සර්ටිෆයිඩ් යවන්න පුළුවන් ඩොලර් 3කට 3.5කට. එතකොට දැන් අපි මේ කතන්දර වලදී අපි ගත්තාම ඒ කියන්නේ අපි වැලියු ඇඩිෂන් එකක් තියෙන්න ඕන. වැලියු ඇඩිෂන් එකක් නැතුව හසිත එක්ස්පෝර්ට් බිස්නස් එක නිකන් ඔහෙ මේ තියෙනවා නම් දැන් මට ළඟදී හම්බුණා මල්ලි කෙනෙක් යා කුරුඳු තියෙනවා. කුරුඳු ටික නිකන් යවල වැඩක් නැහැ. is there any way අපිට මේ අලුත් කතන්දරයකට අපිට මේ වැලියු ඇඩිෂන් කතන්දරේ යන්න පුළුවන්ද? ඇයි අපි ගත්තොත් එහෙනම් අපේ තේකොළ වලින් 95% විතර යන්නේ ඔහෙ නිකන් බල්ක්. අපි ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අපේ තේකොළ වැඩි හරියක් යන්නේ ගොඩක් ඔය සෙන්ටර්ස් තියෙනවා ඩුබායි වල වගේ. ඩුබායි වල ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලන් අපේ ලංකාවෙන් තේකොළ අරගෙන ගිහිල්ලා මික්ස් කරලා වැඩි මිලකට බ්ලෙන්ඩඩ් ටී කියලා වෙන කතන්දර ඉවරනවා. ඒගොල්ලන් පස්සේ එතකොට මේක සිලොන් ටීද කියන කතන්දරය අදාළ නැහැ. අපේ තියෙන සමහර පරණ කට්ටිය මේ ලංකාවේ සිලොන් ටී කියලා අදාළ කරගෙන ඉන්නවා. හැබැයි එහෙම නැතුව ඔය සිලොන් ටී හරිම කතන්දරයක් එක බ්‍රෑන්ඩ් ඩිල්ම වගේ බ්‍රෑන්ඩ් එකක් ෆැන්ටස්ටික් කියලා කරනවා සිලොන් ටී. එතකොට බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන. එතකොට හසිත මගේ එක තමයි වැලියු ඇඩඩ් බ්‍රෑන්ඩ් එකක් හදන්න. ඒ ක්‍රම සහ විදි හොයාගන්න ඕන මේ අවස්ථාවේදී පස් වෙලාවක අපෙත් එක්ක එකතු වෙන්න අපි ඔයගලන්ට කියලා දෙන්නම් කොහොමද මේ කතන්දරය කරන්න කියලා. මට විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කන්සල්ටින් කරන්න බෑ. very specifically කියන්න ඕන අපි දැන් මේ කතා කරන්නේ අපි ට්‍රැඩිෂනල් බිස්නස් ගැන කතා කරා. ඒකත් එක්කම අලුත් විදිහට කරන්නේ කොහොමද කියලා කතා කරා. sorry විනාඩි 45ක් විතර එක දිගට කතා කරලා පොඩ්ඩක් අමාරුයි. එතකොට දැන් මේ අයිඩියා එකක් ගන්න නම් අපි මම කියන්නේ අනිවාර්යයෙන්ම අලුත් විදියට ප්‍රශ්නේ අඳුර ගන්න. ප්‍රශ්නෙට ගේන්න යුනික් සොලියුෂන් එකක්. ඒ කියන්නේ කාටවත් නැති සොලියුෂන් එකක් ගේන්න. ඒ සොලියුෂන් එක අඳුර ගන්න ඔය ස්ටාර්ට්අප් ක්‍රමවේදයේ තුල ඩිසයින් තින්කින් කියලා කතන්දර තියෙනවා. ඒ වගේ තුල අපිට පුළුවන් යුනික් සොලියුෂන් එකක් අඳුර ගන්න. ඊට පස්සේ ඒකත් එක්කම තමයි ඕගොල්ලන් ගිහිල්ලා පොඩක් හොයන්න. මෙහෙම දැන් බිස්නස් කරනවා කියලා කියන්නේ සමහර කට්ටියලා අර ලක්ෂ ගණන් වලින් දවසෙන් දෙකේ මුදල් හොයන්න බෑ. ඒ බොරු. අර දවසේ පෝසත් වෙන්න බෑ. මහන්සි වෙන්න ඕන, ගොඩනගන්න ඕන, ගමනක් යන්න ඕන. එතකොට සමහරක් වෙලාවට ඉන්වෙස්ට්මන්ට් නැති බිස්නස් තියෙනවා රංජිත. එතකොට මොකද රංජිත් ප්‍රශ්න ඉන්නවට ඇයි නිතරම අපිව කඩේ යවන්නේ? මටත් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි මේ බැංකුත් එක්ක නම් අපි සෑහෙන කඩේ යවනවා. සමහරක් වෙලාවට හරි රංජිත් මම වාගේ මට පේන විදිහට වාගේ තියෙන පොඩි කන්සල්ට් එකෙන් මට පොඩි කරන කතන්දරයක් අපි වට උදව් කරන්න කොහොමද කරන්නේ කියලා. I'm running a tire service center, catch up with more sales, new ideas, make unique. tire center එකක් දුවන්න එපා පාරක් අයිනේ තියාගෙන. tire center එක අරගෙන යන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට. මගේ දැට්ට මගේ ටයර් එක ඕන වෙලාවට කවුරු හරි ගෙනල්ලා ලෑස්ති කරලා දෙනවා නම් මම ඉන්නවා යත් එක්ක. එතකොට මේ ඇයි අපි ටයර් සෙන්ටර් එකක් දුවලා පාර අයිනේ බිස්නස් එකක් දුවන්න ඕවර්හෙඩ් එකක් තියාගෙන ඉන්නේ. ටුක් ටුක් එකක් අරගෙන වාකරි මේ පොඩි ඩීමෝ බට් එකක් හදාගෙන go to the market. That's what we need. Bottled water business, Chulanga Sena Ratna, that's not a good business to be in. මේ දවස්වල particularly හැමතැනම සෑහෙන්න කට්ටියක් ඉන්නවා. වාගේ යුනික් කරන්න ඕන නම් ඒ ෆැසිනේටඩ් ගන්න යුනික් අයිඩියා එකක් හොයාගන්න. එහෙම නැත්නම් හොයාගන්න ඔයාලට පුළුවන් ද මිනිස්සුන්ගේ ගෙවල් වලට හරි මිනිස්සුන්ගේ ලොක් කරගන්න බිස්නස් එක. හරි මේක අපි දැන් මම ඉස්සෙල්ලා කතා කරන්නද මේ පොඩ්ඩක් මේ ප්‍රශ්න නිසා මම මේ සයිඩ් ට්‍රැක් වෙනවා. very sorry. අපිට තව විනාඩි 15ක් විතර ඔය කාඩයක් තියෙනවා. එතකොට අපි අර ස්ටාර්ට්අප් ක්‍රමවේදය තුල පළවෙනි වශයෙන් ප්‍රශ්නේ හොයාගත්තා. ප්‍රශ්නේ තුලදී අයිඩියා එකක් හොයාගත්තා. ඊළඟ දේ තමයි අපේ බිස්නස් ආකෘතිය. බිස්නස් මොඩල් එක. දැන් අපි ගත්තොත් එහෙම පික්මී ගාව ටුක් ටුක් නැහනේ. ඌබර් තුල ඒගොල්ලෝ එක වාහනයක්වත් නැහැ.
ඒගොල්ලන් ගාව තියෙන බ්‍රෑන්ඩ් නේම් එකයි ඇප් එකයි. ලෝකේ විශාලතම හොටෙල් කම්පැනි එක වෙන Airbnbත් ඒ වගේ තමයි. ඒගොල්ලන් ගාව ඒගොල්ලන් ගාව තියෙන වෙන මේගොල්ලන් හදන platform business. එතකොට දැන් ඉස්සුරු ආන business plan එකක් කරනවා නම් අලුතෙන් පටන් ගන්නවනම් business plan එක වාට වගේ business plan එක එක පිටුවකට දාන්න බැරි නම් මේ ඒක business plan එකක් නෙවෙයි startup pack විදියට. මොකද startup pack විදියට business plan එකේ දැන් ගොඩක් කට්ටිය මටත් හරියම business plan එවනවා. අවුරුදු 3කට cash flow plan එකක් හදලා එවනවා. අපි කොහොමද මේ දවස්වල අවුරුදු 3කට plan කරන්නේ මාස සුමාන 3ක් plan කරගන්න බැරි කොට ඉසුරු කාලේ නාස්ති කරන්න එපා. අවුරුදු 3ක cash flow හදලා P&L හදලා බැංකුවකට ගිහලා loan එකක් ගන්න හදන බැංකුවට ගිහිල්ලා මොන හරි කරලා ඉලක්කම් ටික අටවගෙන ගිහිල්ලා පුළුවන් විදියට කතා කරන්න then you are convinced. Otherwise does not make any sense. ඒ කියන්නේ අපි මේ business plan එකක් කියලා අවුරුදු 3ක plan එකක් ගන්න එක. මේ කාලය තුලදී අපිට business එක මේ විශේෂයෙන්ම මේ කාලය තුලදී business එක දුවන්න පුළුවන් වැඩිම මාස සුමාන 3ක් දුව ගන්න පුළුවන් ලොකු දෙයක්. එතනින් එහාට අපි මේ යන්න රටාව තේරුම් ගන්න බෑ. ඒ වලට යන්න එපා. එතකොට ඕගොල්ලන් කරන්න ඕන සමාජයේ තියෙන ප්‍රශ්න අඳුරගත්තද? ඊළඟට ඔබේත් එක්ක තියෙන යුනික් අයිඩියා එක පටන් ඊට පස්සේ බිස්නස් ආකෘතිය මොකක්ද? ඒ කියන ගත්තාම අපි මේ බිස්නස් එක පටන් ගන්නකොට අලුත් බිස්නස් පටන් ගන්න ආකෘති කිහිපයක් තියෙනවා. බිස්නස් මොඩල් කියලා ගිහලා චෙක් කරන්න. එතකොට ඔයගේ බිස්නස් මොඩල් එක මොකක්ද? ඒ බිස්නස් මොඩල් එක තුලදී ඊට පස්සේ කතා කරනවා බොහොම ගොඩක් සල්ලි දාන්න නැතුව බොහොමත්ම පරිස්සම මාකට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ බිස්නස් අයිඩියා එක වැලිඩේට් කරන්න යන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද? දැන් ඔය අලුත් ක්‍රමවේද ස්ටාර්ට්අප් ක්‍රමවේදය තුල මිලියන් ගණන් ඉන්වෙස්ට් කරලා යන කතන්දරයක් නෙවෙයි. ස්ටාර්ට්අප් වලදී කියලා කියන්නේ බොහොම පටන් අරගෙන ඒක පුළුවන් ඉක්මනට මාකට් එකට දීලා මාකට් එකේ වැලිඩේට් කරලා මාකට් එකේ තියෙන growth එක වැලිඩේට් කරනවා. Now it's very important for you to understand this. අපි මේ business growth එක ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්ද? එතකොට තමයි පුළුවන් වෙන්නේ මේ කතන්දරක මොකද lean startup කියන කතන්දරේ බලන් ගන්න. ඔයගොල්ලන්ට ඒ කතන්දර කියවලා තේරුම් ගන්න බැරි නම් අපිට උදව් කරන්න පුළුවන්. අපිට Power Up ශ්‍රී ලංකා එහෙම නැත්නම් මගේ මේ මට මෙසේජ් එකක් දාන්න please friend request නම් දාන්න එපා. මොකද මේ දවස්වල මගේ ඉන්න Facebook එකේ friends ලා වැඩි. මම දන්නේ සමහරක් වෙලාවට මේ කවුද කියන්නේ. ඒක නිසා තරහ වෙන්න එපා. friend request ගන්න බොහොම සීමිත පිරිසක් 3500ක් විතර වගේ ඉන්නවා. ඊට එකත් වැඩිම දැන් අඩු කරගන්න හදන්නේ. හැබැයි මම මගේ page එකත් එක්ක එකතු වෙලා නම් Power Up ශ්‍රී ලංකා කියලා මේ page එකෙන් අපි කරන්නේ අලුත් විදියට හිතන තරුණ වෙනස් ගමනක් යන්න පුළුවන් තරුණ ව්‍යාපාරිකයෝ 10000 එකක් හොයාගන්න එක. ඒක තමයි පොඩි උදව්වක් තමයි අපිට කරන්නේ. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා මේ යන ගමනේදී. එතකොට දැන් මේ අපි ස්ටාර්ට්අප් කතාවේදී තියෙන්නේ සමාජ ප්‍රශ්නයක් අඳුරගත්තද? ඒ දේ සඳහා අපිට යුනික් අයිඩියා එකක් තියනවාද? ඒ දේ තුලදී අලුත් විදිහේ බිස්නස් මොඩල් එකක් තියනවාද? ඊට පස්සේ මේ තියෙන එක බිස්නස් මොඩල් එකේ ආකෘතිය කියන අපි බිස්නස් එක හදන විදිහ. මේ කියන්නේ සමහරක් වෙලාවට අපිට දැන් ඕනේ නැහැනේ මේ අර කියපු සමහරක් වෙලාවට අපිට මේ සමහර බිස් කට්ටිය දෙන නෑ අපිට මොකක් හරි බිල්ඩින් එකක් ඕනේ. මට ඔෆිස් එකක් ඕනේ නෑ. එහෙම නෙවෙයි. Things have changed, we can start differently. Or different business models කියන කතන්දරේ පොඩ්ඩක් ගිහලා search කරලා බලන්න. මම කැමතියි ඔයගලන්ට උදව් කරන්න. හැබැයි ඉතින් නිකන් නෙවෙයි ඔයගලන්ට business එක පටන් ගන්න උදව් කරන්නේ නිකන් නෙවෙයි. ඊටමත්ම සාධාරණ විදිහකට practical level එකේ අවම පිරිවැයක් යොදලා risk එක අඩු කරගෙන risk එක නැතුව නෙවෙයි මාකට් එකට ගිහිල්ලා අපි යුනික් අයිඩියා එකක් හදාගෙන බිස්නස් මොඩල් එකක් හදාගෙන ඒක අවම මොඩල් එකකින් කියන්නේ බිස්නස් මොඩල් එකකින් මාකට් එකකට ගිහිල්ලා මාකට් එකේ වැලිඩේට් කරලා ඊට පස්සේ තමයි ස්කේල් අප් කියන කතන්දරයට එන්නේ. මෙන්න ඔය ලීන්ස් අපි ඉස්සලාම ID ප්‍රශ්න අඳුරගත්තා. අයිඩියා එක ගෙනාව අයිඩියා එක ටෙස්ට්
concept level එකට ටෙස්ට් කරා ඊට පස්සේ prototype එකක් එහෙම නැත්නම් minimum viable product කියලා කියනවා මේ පොඩි දේවල් මේ ලොකු වචන නෙවෙයි පොඩ්ඩක් අඳුර ගන්න මේ හැම දෙයක්ම කියලා දෙන්න දැන් කාලයක් නැහැ ඔය process එක හොඳට අඳුරගත්තොත් අපිට market එකට යන්න පුළුවන් බොහොම simple විදියට ඒ සමහරක් වෙලාවට ඊයේ ප්‍රදමට මල්ලි කෙනෙක් ප්‍රොජෙක්ට් එකක් කරගෙන ආවා ඒ ප්‍රොජෙක්ට් එකේ යා කියනවා මට මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මිලියන 3ක් ඕන. ඉතින් මං ඇහුවා ඇයි ඔයාට මේක පටන් ගන්න මිලියන 3 මොනවද කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ මේක දිනවා මේක දිනවා මේක දිනවා. ඊට පස්සේ මම අන්තිමට මල්ලිට කියලා දුන්නා මේ බිස්නස් එක පටන් ගන්න මිලියන 3ක් ඕනේ නෑ. ලක්ෂ 2කින් පටන් ගන්න පුළුවන්. ඉතින් මේවයි. ක්‍රම සහ විදි කියලා දෙකක් තියෙනවා. අපි ක්‍රම සහ විදි අඳුර ගන්න ඕන. දැන් මෙතනදී සමහර කලාට මට මතකයි මේ දද දවාලේදී මේ අපි පෝස්ට් එක දාපුවම පෝස්ට් එකේ දාපු සමහර මල්ලිලා අහනවා ඩීටේල්ස් කෝ කියලා. මොකද්ද කොහොමද මේක බලන්නේ? දැන් පෝස්ට් එකේ උඩම තියෙනවා මේ පේජ් එක ඇතුලේ රෑ 8:00 වෙන්න අපි මේක ලයිව් සෙෂන් එකක් යනවා කියලා. දැන් ඔය දේ අහලා අසා සොයා බලා වැඩ කරන්න බැරි නම් ව්‍යාපාරිකයෙක් වෙන්න හදන්න එපා වෙනින් මොකක් හරි කරන්න. සෝරි එහෙම කිව්වට ව්‍යාපාරිකයෙක්ට කවුරුවත් අතර ගෙනල්ලා දීලා නැහැ. මට කවුරුත් මොනකට අතර දීලා නැහැ. අමාරුවෙන් හොයාගෙන එහෙම නැත්නම් ස්මාර්ට්නස් එක ඔළුව පාවිච්චි කරලා හොයාගෙන අපි ගිහිල්ලා ගමනක් තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඒතර මේ ගමන තුලදී අපිට පුළුවන් ද මේ වෙනස් විදියකට යන්න? yes අපිට we can do that. අපි කොහොමද යන්නේ? there are methodology. there is a methodology. අපිට වෙනස් වූ ගමනක් යන්න startup කියලා process එකක් තියෙනවා. උලන් ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක ඇතුලේ startup process එක කියන්නේ Silicon Valley එකෙන් ආවේ lean startup methodology කියලා තියෙනවා. ඒක ඇතුලේ design thinking කියලා තියෙනවා. මේ අපි මේ කතා කරන දේ ගැන වෙනස් ආකාරයකට හිතන දේවල්. එතකොට දැන් ඔයගොල්ලන් මේ බොහොම සිම්ප්ලි මගේ හිතනවා නම් මම මේ කියලා දෙන්න හදන්නේ මේ මොන හරි මේකට මොන හරි ඔක මක් කර තියනවා ඒක කොහොමද පටන් ගන්න කියලා මේ අයිඩියා එකක් නම් අරගෙන නම් මගේ ගාවට එන්න එපා unless you have a real case. ඒ කියන්නේ ඔයා මගේ ගාවට එනවා නම් මොකක් හරි දෙයක් අහගන්න මේක තමයි මම දකින opportunity එක මාකට් එකේ unfulfilled need එක. ඒ කියන්නේ මේ වෙනකොට මාකට් එකේ මේ තියෙන්නේ මම අඳුරගෙන තියෙන මාකට් එක මේ ඉන්නේ මාකට් එකේ කස්ටමර්ස්ලා මේ කස්ටමර්ස්ලාට මේ වගේ need gap එකක් තියෙනවා මේ need gap එකට මගේ ගාව තියෙන unique solution එක මේක එතනින් එහාට එන්න. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ ගොඩක් වෙලාට අහනවා මෙතනදී මේ මොනවාද ඔයගොල්ලෝ විශේෂයෙන් මේ කාලේදී සලස්මක් හදා ගන්න ඕන ඉසුරු සම්පත් අහන්න විශේෂ මේ කාලේදී අවධානය තමයි need එක මොකද්ද? copy කරන්න බැරි uniqueness එක මොකද්ද? රිස්ක් එක අඩුවෙන් වියදම අඩුවෙන් කොහොමද ගිහිල්ලා ඔය concept එක හදන ඕනම unique concept එකක් වැඩ කරනවද නැද්ද කියලා check කරන්නේ. market එකේ need තිබ්බට market එකේ ඔයගලගේ unique උනාට සමහරක් වෙලාවට ඔක නොපැහැෙන ගති තියෙනවා. මිනිස්සු සමහරක් වෙලාවට මිනිස්සු දන්නේ නැහැ ඒගොල්ලන්ට ඕනයි කියලා. හොඳම උදාහරණයක් විදිහට මාර්ක් සකර්බර්ග් Facebook එක 2000 වලදී හිතනකොට මිනිසුන්ට social media කියලා කතන්දරයක් තිබ්බේ නැහැ. හැබැයි ඒ දවස්වල මාර්ක් සකර්බර්ග් කිව්වනම් මේ මිනිසුන්ට මේ කතන්දරය දෙන්න. හැබැයි මේ මිනිසුන්ට තේරුම් ගත්තා මේ කතන්දරේ තියෙනයි ඕනයි කියලා. ඊට පස්සේ එයා තේරුම් ගත්තා මේක මේ අලුත් කතාවක් කියන්න තියෙනයි කියලා. හැබැයි කවුරු හරි ඒගොල්ලන් කිව්වනම් business plan එකක් ගහන්න කොහොමද මේක අවුරුදු 3කින් සල්ලි හොයන්නේ කියලා මාර්ක් සකර්බර්ග් කළා. ඔයයි මමයි අද මෙතන අපි කතා කරන්නේ නැහැ. මාර්ක් සකර්බර්ග් බැංකුවට ගිහිල්ලා කිව්වනම් SWOT analysis එක කරගෙන එන්නයි කියලා කොහොමද මාර්ක් සකර්බර්ග් SWOT analysis එක කරන්නේ? යා දන්න මගුලකුත් නෑ එකන් අයිඩියා එකක් විතර ස්ට්‍රෙන්ත් එකකුත් නෑ තියෙන තරම් වීක්නස් තියෙන ඔපචුනිටිස් උත් නෑ තියෙන තරම් ත්‍රෙට්ස් තියෙන බිස්නස් එක ලප්තනම ලප් වෙනවා. ඒක නිසා නංගි මල්ලි ගමනක් ගිය කෙනෙක් විදිහට කියන්නේ ආයතනික පුහුණුකරුවෙක් ව්‍යාපාරික උපදේශකයෙක් විදිහට කියන්නේ කරන්න වාලේ කරන්න එපා. ඒකට ඔයගොල්ලන් අහයි මම සමහරකට දැන් මිස්ටර් රුකි ඔයාට තියෙන මේ සුදුසුකම් මොනවාද? මගේ සුදුසුකම් එක පැත්තකින් තමයි මම බිස්නස් පටන් අරගෙන තියෙනවා. අතිසාර්ථක වෙලා තියෙනවා වගේම බිස්නස් අනගෙනක් තියෙනවා. පළවෙනි සුදුසුකම මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා ඉන්ඩස්ට්‍රීස් ගොඩක් ගැන දන්නවා. ඔහුන ඉන්ඩස්ට්‍රි එකක් ගැන ගැඹුරු වැටහීමක් තියෙනවා. ඒකත් එක්කම මගේ පශ්චාත් උපාධියේ තියෙන බිස්නස් සයිකොලොජි ගැන ඒ කියන්නේ ව්‍යාපාරික මනෝවිද්‍යාව ගැන ව්‍යාපාරික ඇතුලේ ව්‍යාපාරික ඔළුව කරකෙන්නේ කොහොමද කියලා මට තේරෙනවා. ඒක මනෝවිද්‍යාත්මක කතා කරන්න පුළුවන්. ඒ දේ තමයි ඒකත් එක්කම
මගේ වටේ තියෙන කන්ටෙක්ස්ට් ටික. ඉතින් මම ඒව ටික අරගෙන තමයි මෙතනට අපේ SME මාකට් එකට එන්නේ. වෙනස් වූ ගමනක් යන්න ඕන නම් අපිට අතහිත දෙන්න පුළුවන්. මොකක්ද රංජිත් කියන්නේ? රංජිත් ලංකාවේ බැලුවොත් මිනිස්සු අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න අයිඩියාස් ලැබෙන්නේ මේ වගේ රටකට විනාශයක් වුණාමයි. නැතිනම් ඒක නම් රාමුවකට එකතු වුණ මිනිස්සු කොටසකට තමයි ඉන්නේ. අපිට චේන්ජ් වෙන්න අලුත් ක්‍රම තියෙනවා. ඇයි මිනිස්සු ඒක අනිවාර්යෙන් අපිට ඒකම දේ වුණත් වෙනත් විදියකට දැකන්න පුළුවන් ඉන්න වෙන්න පුළුවන්. ඒකයි මම සර්ගෙන් ඉගෙන ගත්තා. yes රංජිත් අපි වෙනස් ගමනක් යමු. මේ වෙනස් ගමන යන්න ඕන. ඒ ගමන අනිවාර්යයෙන් යන්න ඕන. ඒතර මම මේ බලන්න තව මොනවාට ප්‍රශ්න තියෙනවද කියලා. Power Up Sri Lanka business platform එකත් එක්ක එකතු වෙන්න. අපි ප්‍රධානතම ෆෝකස් එක තමයි මිනිස්සුන්ට උගන්වන්න එක. අපේ ගාව ඕන තරම් ෆ්‍රී කන්ටෙන්ට් තියෙනවා. ඔයගලන්ට ඉගෙන ගන්න ඕන අපි කියලා දෙන්න. එතනින් එහාට යන්න ඕන නම් it's a freemium business model. 90% of the information is free, but 10% you have to pay. Now that is how I'm going to make money. මොකද මේ මගේ කාලේ වුණත් නිකන් හම්බෙනකොට උලට මකක් නැහැනේ. අපිට ව්‍යාපාරය පටන් ගන්න ඕන නම් ඒ විදිහට ආයෝජනයක් කරන්න ඕන. එතකොට මාත් එක්ක මොන හරි කාලයක් ආයෝජනය කරනවා නම් ඒක හරි ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න ඕන. ඒතර මම ආයෝජනය කරනවා නම් මට ඒකට හදවතට සැනසෙල්ලක් ඕන. එතකොට ඒක නිසා ආපහු මම සමරයිස් කරන්නම් මට දැන් යන්න වෙලාව හරි. මොකද මටක් කියලා පවුලක් ඉන්නවා. ඒක නිසා තාම වෙලා ගියොත් එහෙම මේ මම එතනට අසාධාරණයක් කරනවානේ. එතකොට අපි කරන්න ඕන තීරණ දෙකයි තියෙන. අපි ට්‍රැඩිෂනල් බිස්නස් කියන්නේ සාම්ප්‍රදායික විදිහට බිස්නස් කරනවාද? එහෙම කරනවා නම් මාකට් එක අඳුරගන්න, පාරිභෝගිකය අඳුරගන්න, මාකට් එක කියන මාකට් එකේ තියෙන ඩයිනමික්ස්. ඊට පස්සේ පාරිභෝගිකය අඳුරගන්න. පාරිභෝගිකයා තුල ඔගොල්ලන් ගිහිල්ලා පාරිභෝගිකයට දැනට නොලැබෙන විදිහේ ව්‍යාපාරයක් කරබන්න. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි අලුත් විදියට බිස්නස් කරනවා නම් අපි ස්ටාර්ට්අප් ක්‍රමවේදය අපි අනුගමනය කරන්න පුළුවන්. ඒක ස්ටාර්ට්අප් ක්‍රමවේදයේ තුල තියෙනවා ලීන් ස්ටාර්ට්අප්. ඒ කියන්නේ බොහොම සුළුලෙන් පටන් අරගෙන අපි කොහොමද ව්‍යාපාර කරන්නේ කියලා මොඩල් එකක් තියෙනවා. පොතක් තියෙනවා. ගොඩක් ඉන්ෆර්මේෂන් තියෙනවා. YouTube channel එක ඉංග්‍රීසියෙන් තියෙනවා. මං හිතන්නේ නෑ සිංහලෙන් තියෙනවා කියලා. හෙටන දවසක මම අරන් එන්නම් ඒක සිංහලෙන් කොහොමද මේ ලීන් ස්ටාර්ට්අප් එක කරන්න කියලා. එතකොට ඒක ඉස්සෙල්ලාම එතනදී පටන් ගන්න අයිඩියා එකකින් නෙවෙයි. අපි පටන් ගන්නෙ සමාජය තුල මෙතෙක් නොවිසඳු ප්‍රශ්න වලින්. එතකොට විසඳෙච්ච නැති ප්‍රශ්න වලට යුනික් උත්තරයක් දෙන්න පුළුවන් නම් අලුත්ම ජාතියේ වෙනස් වූ බිස්නස් මොඩලයක් තුල ඔයාලට පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ go to market strategy එකක් තියෙනවා. ඒ කියන්නේ මාකට් එකේ ගිහිල්ලා මේ කතන්දරේ කරන්න පුළුවන්. එතකොට මේ කසුන් අහන ටීනේජර් කෙනෙකුට කරන්න අනේ මල්ලි මගෙන් බිස්නස් අයිඩියා නම් අහන්න එපා. මගේ ගාව බිස්නස් අයිඩියාට වඩා තියෙන ක්‍රමවේදයක්. ටීනේජර්ද කියලා අදාළ නැහැ. ඔයාට 20ද කියලා අදාළ නැහැ. ඔයාට 80ද කියලා අදාළ නැහැ. ඔයාට සිංහලෙන් කියනවා නම් අර කාගෙන යන්න ඉගෙන ගන්න එක්ස්පෙරිමන්ට් කරන්න ව්‍යාපාරික ඥානය හදාගන්න ඇම්මක් තියෙනවා නම් ගමනක් යන්න පුළුවන් කසුන් මල්ලේ. අයිඩියාස් නම් අහන්න එපා. මට අයිඩියාස් දෙන්න මගේ ගාව අන්ලිමිටඩ් අයිඩියාස් ගොඩක් නැහැ. ට්‍රැඩිෂනල් බිස්නස් වලට නම් ඔත ගහන්න එපා. මාකට් එක හරියටම දන්නේ නැතුව. හැබැයි මේ මාකට් එකේ ඕන තරම් ප්‍රශ්න තියෙනවා. නොවිසඳිච්ච ඒකට යුනික් උත්තරයක් දෙන්න අලුත් බිස්නස් මොඩල් එකක් නැත කෘතියක් හදාගන්න බොහොම පරිස්සමෙන් ගිහිල්ලා ඉවරලා මාකට් එකේ ප්‍රොඩක්ට් එක ටෙස්ට් කරන්න ඊට පස්සේ ස්කේල් අප් කරන්න. ඒ දේ තුලදී ඕගොල්ලොනුත් හැදෙන්න වැඩෙන්න. ඒ දේ තුලින් තමයි ඕගොල්ලන්ට ගොඩ යන්න පුළුවන්. ඒක නිසා මගේ මගේ ඊමේල් ඇඩ්‍රස් එක මම මෙතන ලියන්නම්. ලියවෙන්නේ නැහැ.
ඒකත් එක්කම අපේ Power Up ශ්‍රී ලංකා ගෲප් එකත් එක්ක එකතු වෙන්න පුළුවන් ඔයගලන්ට. මේ ඒකෙන් අපි කරන්නේ උගන්වන්න හදන එක. ඕගලන්ට ඉගෙන ගන්න ඕන නම් අලුත් විදියක් ගැන හිතන්න ඕන නම් අපෙත් එක්ක එකතු වෙන්න. මේකත් එක්කම අපි ඕගලන්ට අපෙන් බිස්නස් ඉන්ට්‍රස්ට් එකක් අපෙන් මොන හරි ගුරුහරුකමක් ගන්න ඕනේ නම් අපිට කතා කරන්න. මට හරි එහෙම නැත්නම් Power of Sri Lanka business platform එකකට message එකක් දාන්න. ඔයාගේ mobile number එකත් එක්ක කෙනෙක් විදියට ඒකත් එක්කම අපේ ටීම් එකේ අනෙක් කට්ටිය ඉන්නවා. එතකොට අපේට හරි විදියට ගමනක් යන්න උදව් කරන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේ වැඩේ කොහොමද කරන්නේ අයිඩියා එක නෙවෙයි. මේ ලංකාවේ මේ අපිට තියලා තියෙන ව්‍යවසායනයේදී අපි හැමදෙනාටම එක්වන ගිටින්න අලුත් ගමනක් යන්න ඕන. මේ ගමන පරණ විදියට ගිහිල්ලා බෑ. මේ කතන්දරේ දැන් කතන්දරේ වෙනස් වෙලා තියෙන්නේ. it's a new normal. අපිට මේ ඔළුව වෙනස් වෙච්ච අලුත් ගමනක් යන්න පුළුවන් ජවයක් තියෙන ශක්තියක් තියෙන අර මේ ලංකාවේ තියෙන ව්‍යාපාරික රටාව අපි වෙනස් කරමු කියන දැවැන්ත අධිෂ්ඨානයක් තියෙන තරුණ ව්‍යාපාරික පිරිසක් අපි ගොඩනගන්න ඕන. ඒක තමයි Power Up ශ්‍රී ලංකේකේ අරමුණ. අපිට ඕන මේ ශක්තිය තියෙන වෙනස් ගමනක් යන අපිත් එක්ක එකට නැගිටින්න අර එක කපාගෙන මරාගෙන නෙවෙයි අපි ඔක්කොම එකට නැගිටින සුපිරි පට්ට වැඩකාර තරුණ නියම ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ හොඳ ගමනක් යන්න පුළුවන් සෙට් එකක්. ඒ දවස් වෙනකම් මම බලන් ඉන්නවා. ඒ දවස් වෙනකම් මම මේ ගමන යනවා. මගේ ටීම් එකත් එක්ක යන Power Up Sri Lanka 361 degree ආයතනයේ ඉන්න ටීම් එක. අපිට යන්න ඕන මෙහෙවරක් තියෙනවා. මේ මෙහෙවර තුල අපේ ඉලක්කය තමයි 10000 එකක් මිනිස්සු හොයාගන්න එක. අපි පටන් ගත්තේ ඊයේ පෙරේද මේ SME sector එක තුල. මොකද this is our time, this is our calling. We are here for a reason. So you are there for a reason. ඔබත් මමත් මේ එකතු වෙන්නේ මොකක් හරි හේතුවක් නිසා. මොකක් හරි හේතුවට එකඟ වුන නිසා අපිට ඔයාටයි මටයි යන්න පුළුවන් ගමනක් තියෙනවා. අපි ඉසුරු සම්පත් කියනවා වගේ ගේමක් ගහමු. හැබැයි ඒ ගේම් එක පරණ ගේම් එකක් නෙවෙයි. අලුත් විදියකට, අලුත් රටාවකට, අලුතෙන් හිතලා අලුත් ජාතියේ බිස්නස් වලින් අපි ගේම් එකක් ගහමු. අපි එක්ක නැගිටිමු. Good night. Thank you.